නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තේසං පස්ස පරේතානං භවසෝතානු සාරීනං කුම්මග්ග පටිපන්නානං ආරා සංයෝජනක්ඛයෝ. ධර්මානුශාසනාහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවස්ථාව උදා කරගත්තා වූ සදහැබර පින්නතුනි. දේශකින් වහන්සේ කැමැති පරිදි දේශනාවක් කරන ලෙස කරන ආරාධනයක් අනුවයි මගේ දහම් පෙළවල පවතිනා වූ ඊළඟ මලක් පෙළක් සදහම් මලක් නැත්නම් දහම් පෙළක් විවරණය කරන්න සූදානම් වෙන්නේ. ඔබ අපට සවන් දී තිබෙනවා නම් කුද්දක නිකායේ සුත්ත නිපාතය තුළ පවතිනා වූ දහම් පෙළක පවතිනා වූ ධර්ම න්‍යායයන් ගණනාවක් අපි සතියකට දෙකකට එක බැගින් වගේ පැහැදිලි කරමින් එනවා. මේකට කියන්නේ ද්වයතානුපස්සනා කියලා. ආකාර 16ක් විතර ඔස්සේ දෙආකාරව තේරුම් ගැනීමක් මේකේ පවතින්නේ. කෙනෙකුට ඒ ඔක්කොම ඕන නැහැ. එකක් ඇති. නමුත් තථාගතයන් වහන්සේට පංචස්කන්ධයේ අනිත්‍යම බුදුන දැන් පටන් ශරීරය අතහැරන තැන දක්වා වදාරන්න උනා නම් ඒකාකාරී වෙනවා. එයින් තේරුම් ගත්ත මිනිසුන්ගේ අන්තය සහ අන්තද්වය සහ උන්වහන්සේගේ මැදුම් පිළිවෙත පුරා 540 වසරක් පුරාම විවිධ උදව් උපකාර උපමා නැත්නම් ලෝකෙ තියෙන සියලු දේවල් උදව් කරගෙන වදාළේ එයයි. ඒ වගේ අපිට දේශකින් වහන්සේලා වශයෙන් නැවත නැවතත් ආරාධනා ලැබෙන විට එකම කියන්න අවශ්‍ය නැහැ. නමුත් ධර්මදේශනා ගණනාවක් ශ්‍රවණය කරනකොට ඔබට තේරෙවි මේකේ ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා. මොන පැත්තෙන් ගියත් එකක් භවගාමී. එක අන්තයක්. එමත් නැත්තම් මගේ වචනින් කියනවා නම් මොන පැත්තෙන් ගත්තත් එකක් අවශේෂ නිරෝධය. ගැලුමක් ඇත්තෙම නැහැ එහෙනම්. තථාගතයන් වහන්සේලා නිර්දේශ කරන්නේ නිරවශේෂ නිරෝධය. එන්න ඔබ කොමන මායා මාවතක් ඔස්සේ යමින්ද අවශේෂ නිරෝධයේ හිර වෙලා ඉන්නේ සත්‍යයට යන මාර්ගය කියලා එක තේරුම් ගන්න. වැරදි පාරවල් ඕන තරම් තියෙන්න පුළුවන් අවශේෂ නිරෝධයට. නිරවශේෂ නිරෝධයට හුඟක් මාර්ග නෑ. ඒක අය කනෝයම් බික්කවේ මග්ගෝ. න්‍යායවන් පෙන්නන්න පුළුවන් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියලා කියන්නේ. නමුත් සිදුවෙමින් පවතින දෙයට එරෙහිව දුක්ගිනි නිමා කිරීම සඳහා සිදුවිය යුත්තේ. මේ ධර්ම න්‍යාය තුළ දේශනා කරගෙන යනකොට පැහැදිලි කරනවානේ මේක ආරම්භයේම කුමක් සඳහාද කියලා. දුකින් මිදීම සඳහාමයි කියලා කියන්න කියලා. තවත් පරියායක් තවත් න්‍යායක් තියෙනවද කියලා ඇහුවොත් ඔව් තියෙනවයි කියලා මෙන්න මේක කියන්න කියලා තියෙනවා. කතංචසියා යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං පස්ස පච්චයාති. අයමේකානුපස්සනා. මේක නැවත බැලීමක්. පස්සස්සතේව අශේෂ විරාග නිරෝධෝ නති දුක්ඛස සම්භවති අයං ဒ ුතියානුපස්සනා. මේ තථාගතයන් වහන්සේගේ නිර්දේශය. මේ හොඳ දහම් පෙළක්. මේක තමයි මම අර ගාථායනුත් ගත්තේ. තේසං පස්ස පරේතානං
භවසෝතානුසාරිනා. ස්පර්ශයෙන් වෙහෙසට පීඩාවට එහෙම නැත්නම් අකට කියනවා මැඩගෙන සිටින්නට පත් වුණා වූ. භවස්රෝතයට අනුව යන්නා වූ. භවසෝතානුසාරිනෝ තණ්හාවෙන් වෙලී භවස්රෝතයට අහු වෙලා යන්නා වූ. කුම්මග්ග පටිපන්නානං නොමගට කුම්මග්ග කියන්නේ නොමග. නොමගට බැසගත්තා වූ කෙනෙකුට ආරා සංයෝජනක්ඛයෝ සසර බැඳ තැබීම් දුරු කිරීම දුරයි. ළඟ නැහැ. මක් නිසාද? පස්සයට මුලා වූ සහ ඒ නිසාම තණ්හා භවබන්ධනයෙන් යුක්ත වෙලා භව ගාමි අනුසාරී වූ සහ ඒ මග කුම්මග්ග නැත්නම් නොමගක් බැවින්. දැන් ඉතින් අපි තේරුම් ගන්න ඕන යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්ඡාති කියන එක ලෙහා ගන්න වෙනවා. යම් දුකක් උපදින්නේ නම් ඒක මේ සිංහලට ගත්තොත් ස්පර්ශය ප්‍රත්‍යයෙන් කියලානේ තියෙන්නේ. ඉතින් ඕක මේ සාමාන්‍ය සමාජයේ පැහැදිලි කරන ආකාරයෙන් ගලපන්න බෑ. එහෙමයි අපි මේවා කෙරෙහි අවධානය යොමු කරන්නේ. හැබැයි තථාගතයන් වහන්සේට වරදින්න බෑ. අපේ හිතාපතා ගැනීම පොත්වල පැහැදිලි කිරීම වල ඌනතා තියෙන්න පුළුවන්. ඉතින් කියවනකොට ඒවට අදාළ තැන් හොයාගන්න පුළුවන්. බලන්න මෙතන මේ යදිදම් පස්සපච්චය සබ්බන් සබ්බ පස්සපච්චයා කියන එක සිංහලට අරන් තියෙන්නේ කොහොමද කියලා. නිකම්ම ඇහැට කනට නාසයට ගැටෙන එකටද කියන්නේ කියලා. ඒ හැම දුක් අபிසංස්කාර විඥාන සංප්‍රයුක්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් අන්න වචනේ තියෙන තැන. අபிසංකාර විඥාන සංප්‍රයුක්ත තස්ස ප්‍රස්ස ප්‍රත්‍යයෙන් දුක් හටගන්නේ. නිකම් පස්ස ප්‍රත්‍යයෙන් නෙවෙයි. දැන් අපි මෙහෙම ගනිමු. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තථාගත බුදු පියාණන් වහන්සේ උදෑසන අවදි වූ තැන් පටන් ආපහු සැතපෙන මොහොත දක්වා තමන්ගේ කටයුත්ත කියලා අමුතුවෙන් කරගන්න දෙයක් නැහැ. නමුත් හමු වෙන හැම කෙනෙකුටම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දේශනා කරමින් තුරිතාතුරික චාරිකාවල දම් දෙසුම් වල නිවෙස්වල දන් පිළිගැනීම් වල මේවා යෙදුණා. දැන් චක්කුණා රූපං දිස්වා uppajja චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සෝතේන සද්දං සුත්වා ඔය කියන විදිහට මේ අයට මේ තින්නම් සංගති පස්සෝ නන් නෙවෙයි. නමුත් මේ ස්පර්ශය ඇති වෙනවනේ. ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය. දැන් ඒ ස්පර්ශයේ දුකක් නම් බුදුවරු බුදු වෙලා දුකින් මිදලා නැහනේ. ඒ නිසා තමයි මම ඔකට කියන්නේ ඔක නිකම්ම පස්සයක් වෙන්න බෑ කියලා. යන්න එහෙම දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සිතා බැලීමේ සූත්‍ර දසා ගලපා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ධර්ම පටිපදාව තුළ තිබෙනා වූ පස්සපච්චා වේදනා පස්ස නිරෝධා දුක්ඛ නිරෝධෝ කියන එක විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේව අරහන්ත ඵලයට පත් වුණා උත්තමින් වහන්සේලා පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධයක් නෙමෙයි පංචස්කන්ධයක්. උන්වහන්සේලාට ලෝකේ හඳුනා ගන්නට ප්‍රසාදයක් ගෝචර රූපයක් ආලෝකයක් මනසිකාරයක් තිබෙනවා. කනේ නම් සෞත ප්‍රසාදයක් ශබ්ද රූපයක් මනසිකාරයක් තිබෙනවා. නමුත්
ඒකේ ඔය කියන්නා වූ දුක් නැහැ. ඒ උන්වහන්සේලාගේ ඒ ගැටීමේ දුක් නැත්නම් දුක් තියෙන්නේ මොකේද? එතකොට තමයි අපට තේරෙන්නේ අபிසංකාර විඥාන සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන්. මේ ස්පර්ශ වෙන්නේ නිකන් නෙවෙයි අபிසංකාර විඥානයක්. එහෙනම් මම දකින්න දෙයක් තියෙනවා. මම මෙහෙම කියන්න. කුඩා දරුවෝ ඉපදිලා ඇසැර බලනවා. ඔවුන්ට මේ ඇසට පෙනෙන දේවල් ගැටෙනවා ඇති. කඩපතට ඡායාවක් වැටෙනවා වගේ. ඒ වගේම ශබ්ද ගැනත් එහෙම ඇති. ඔවුන්ටත් ස්පර්ශය තියෙනවා. නමුත් ඔවුන්ට මේ පෙනෙන දේ පිළිබඳව පක්ෂ විපක්ෂ බවක්, හරි වැරදි බවක් තෝරා ගැනීමක් නැහැ. හෙවත් අවිසංකාර විඥාන ප්‍රත්‍යක් ඔවුන්ටත් නැහැ, බුදුන්ටත් නැහැ. බුදුන්ට රහතුන්ට නැත්තේ නිදහස් වී තිබෙන්නේ, ඔවුන්ට නැත්තේ තව හදාගෙන නැති බැවින්. මොකද්ද අபிසංකාර විඥාන ප්‍රත්‍යය කියන්නේ? අපි යම් කෙනෙක් ඇසුරට වැටීමේදී, යම් කෙනෙක් හඳුනා ගැනීමේදී, දිගවල් ඇසුරු කර ගැනීමේදී උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. 100% ගැලපෙනවා මට මේ හම්බෙලා ඉන්නේ සුන්දර මිනිසෙක් නැත්තම් සුන්දර යුවතියක්. සාමාන්‍යයෙන් කියවනට කියන්නේ මට හම්බෙලා ඉන්නේ ලෝකේ ඉන්න හොඳම සැමියා, හොඳම බිරිඳ කියලා කියන්න ඕන කියලා. එහෙම කියනවා නම් කියන්න පුළුවන් නම් හරිම හොඳයි. මගෙත් පැතුම ඒක තමයි. නමුත් පෘථග්ජන භාවය තුළ මේක පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ වැඩි කල. මන්දයත් ඒ පුද්ගලයා සතු චර්යා රටාවන් අනිත් කෙනාට හරියටම 100% ගැලපෙන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා යනු හැම විටම වර්තමාන මොහොත ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බලන් ඉඳ තියෙන කෙනා. එහෙම නැතුව බලන වෙලාවල් තියෙන්න පුළුවන්. දැන් මේ නිසා උදාහරණයක් මම මේ කියන්නේ අර සුන්දර යුවතිය නැත්තම් සුන්දර මිනිසා කරන කියන ක්‍රියාකාරකම් එක්කලා කිසියම් ආකාරයකට සීර්ෂිය ප්‍රසාදයෙන් කතා කරන්න බැරි සංස්කෘතික ගැටලු එහෙම නැත්නම් පෞද්ගලික ගැටලු නිසා අකමැත්තක් නොගැලපීමක් ඇති වෙනවා. එතකොට ඔහුගේ හිතේ හටගන්නා වූ බීජයක් තමයි මෙයා මං හිතපු තරම් හොඳ කෙනෙක් නෙවෙයි. එහෙම නැත්නම් යුවති ප්‍රාර්ශවෙන් මෙච්චර දේවල් තියෙනවා දෙනවයි කියලා ආව. නමුත් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි දැන් මොකුත් නැහැ. ඉතින් නැන්දනියගේ ප්‍රාර්ශවෙන් හෝ දායාද ඉල්ලන පාර්ශවෙන් හෝ මනල මහතාට තර්ජන එල්ල වෙනවා. මොනවද බං බාරන් ඇවිත් තියෙන්නේ? එහෙමත් නැත්නම් මහා විශාල සැප සම්පත් තියෙනවයි කියලා කිසියක් අඩුවක් නැති ජීවිතයකට එනවා. එන් බැලුවහම මේ ණය පදනම් මට හදාගත්ත දේවල් එදා වේල හොයාගන්න ණය ගෙවන ඇතුළතින් බලපුවම කිසිම වත්කමක් නැති වාටෝප ජීවිතයක්. අනේ මං ඇවිදින් තියෙන රජමාලිගාවකට පිටපැත්තෙන් බැලුවම මේක හිගන පෙල්පතක්. මෙහෙම අදහස් ඇති වෙන්න පුළුවන්නේ. ඒ මේ මන් දෙපාර්ශ්වයේ පැත්තේ කාරණා ඉදිරිපත් කරන් පෙන්නුවේ මොකටද? අර තිබිච්ච සුහද බව බිඳ වැටිලා අප්‍රසන්න බවක් ජනිත වෙන්න කරුණු. ඔහු හිතූ පැතූ පරිදි නැති නිසා. දැන් මේ දෙදෙනාටම තියෙන සදහම් පිළිබඳ අවබෝධයක් නෙමෙයි පෘථග්ජන ලක්ෂණයක්. දැන් ඔවුන් දෙන්නට හොරෙන් මොකද වෙන්නේ? දෙපැත්තේ තියෙන අඩුපාඩු එකතු කරනවා. මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් 10ක් 15ක් වෙන්න පුළුවන් තව එහාට. ඉක්මනින් එකතු කළොත් මාසෙන් දෙකෙන් තුනෙන් එපා වෙනවා. අඩුපාඩු අඩු නම් කල්යාණ කොටත් එකතු වෙනවා. ඔය අප කියවා තියෙන පොත්පත්වල මෙසේ සුන්දරයි කියලා හිතුව ජීවිත හිටි ගමම්ම ගහෙන් ගෙඩියෙන් ආසේ එහෙම නැත්නම් ගහෙන් වැටෙන මිනිහාට ගොනායන් ආසේ බිඳ වැටෙන කරදරතාවට පත් වුණ බවට කියනවා.
දැන් මේ කුමක් නිසාද? බිරිඳට සැමියා මුණ ගැසුණු නිසාද? සැමියාට බිරිඳ මුණ ගැසුණු නිසාද? මේ මොහොතේ ඔහුගේ කටහඬ ඇහුණු නිසාද? බලන්න. දැන් ඒ පුද්ගලයා පිළිබඳව මාස ගණනක් තිස්සේ ගොඩනගාගත්ත ඔහුව හොඳ නැහැ, හරි නැහැ, හිතුව පැතුව තරම් හොඳ නැහැයි කියන එකතුව කුණු එකතු කළා. දැන් හොඳ එකතු කළා නම් දැක්කට දුකක් එන්නේ නැහැ. නමුත් ලෝභ මෝහ දේශ මොහ යටතේ කුණු එකතු කළා නම් දැන් ගැටෙනකොට ඒ ටික නේ දෙන්නේ. දැන් මෙන්න මේ ටික මතුවෙන්නට ඇහි ප්‍රසාදයක් ගෝචර රූපයත්, කනේ ශබ්ද ප්‍රසාදයක් ශබ්ද රූපයත් ඕන එකක් උදව් වෙන්නේ කෙනා පෙනෙන්නද Tamanගේ අතීතයේ මේ පෙන්නන අபிසංකාර විඥාන සංප්‍රයුක්ත අபிසංකාර විඥානයේ තියෙන කුණු ටික මතුවලා ඒකේ දුබ ඔබට දෙන්නද? දැන් මේ පෘථග්ජන මට්ටමින් තුල වර්තමාන මොහොතට මුහුණ දෙන පුද්ගලයෝ එහෙනම් වර්තමානයේ දෙසද බලන්නේ බාහිරින් හමු වෙන ප්‍රත්‍ය මුල් කොටගෙන තමන් දකින්නේ තමන් හදාගත්ත අතීතයේ දෙසද. ඔකට මට මගේ හුදු උදාහරණයක් තියෙනවා වසර 15ක් 20ක් තිස්සේ කියන. ඒක මම හදපු එකක් නිසා කවුරුත් කියන එකකුත් නැහැ. ගමක ඉන්නවා ඉගෙන ගත්තේ නැති තරුණයෙක්. නිසා හරි වැරදි තේරෙන්නේ නැහැ, ජීවත් වෙන්න විදිහක් නැති නිසා බීඩි බොන්නත් පුරුදු වෙලා හිටියනම් සිගරට් එහෙම. ඒකට ආදායම් හොයා ගන්නට ඉතින් ඔය තැඹිලිත්තක් කෙසෙල්කනක් කපන එක බලලා රාත්‍රියට හොරකම් කරන්න පුරුදු වෙනවා. මේ නිසා මොහුට අහුුනේ නැති වුණාට මේ අඩුවීම තුළ සැක ඇති වෙනවා මෙයා පිළිබඳව. එතකොට කලක් තිස්සේ සිදුවෙන හොරකම් තුළ මේ පුද්ගලයා හොරෙක් කියන තීරණය මේ හැමෝගෙම හදවත්වලට එකතු වෙනවා. ඔහොම යනකොට ඉතින් අහු වෙනවනේ. අතටම අහු වෙලා නීතියට ගෙන ගොසුන් වැඩ ගෙවන්න බැරි බැවින් දඩුවම් ලබා සිරගත වෙනවා. සිරගත වීමේදී ලැබෙන අවුරුදු 2ක හෝ 5ක සිර දඬුවමේදී ඔහු සැබෑවටම පුනරුත්ථාපනය වෙනවා. තමන් කළ දේ වැරද පිළිබඳව තේරුම් අරගෙන ඒ වරදටපත් නොවන අදහසින් ඔහු යහපත් කල් ක්‍රියාව තුළ වන්දනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුට ලැබුණ මේ යහපත් මඟ පෙන්වීම තුළ ඔහුට ගමට යන්න ඕනෙත් නැහැ, වෙන පැත්තකට යනවා. එහෙම වෙන පැත්තකට යනකොට ඉතින් මෙහෙම සොයාන යාමේදී යම්කිසි ගමක හෝ මාර්ගයක් අයින් තිබෙන වෙළඳ ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයට ගිහින් තේ ටිකක් බීලා යන එන ගමන් අතේ තියෙන දුට්ටු දෙකෙන් රැකියාවක් හොයාගන්න බලපුවාම කතා බහ කරලා අධිපතිතුමා ඔහුට සේවකයෙක් වශයෙන් වැඩ කරන්න කියනවා. සේවකයා කීකරු වෙනවා, අවංකව වැඩ කරනවා. ඒ නිසා ඔහුට සේවය පමණක් නොව මුදල් පරිහරණය ආදී දේවලුත් දෙන්න හුරු වෙනවා. හොඳලා වැඩිහිටි භාවයට වයෝවෘද්ධ භාවයට පත් වෙලා තිනවා, ව්‍යාපාරික අනාගතය ගැනත් හිතනවා. ඔහුට ගෙදර දුවකුත් ඉන්නවා. ඔහු කල්පනා කරනවා මේක පිට යන්නේ නැහැ, දුවටමත් හම්බ වෙනවා මේ මිනිස්සයා බෑන කරගත්තා නම් කියලා. ඒ නිසා ඔහු ව්‍යාපාරේ බෑන කරගෙන ඔහුට පවරාමිය යනවා. ඔහුගේ හොඳ කල් ක්‍රියාව තුළ ඔහුට එතකොට දැන් හොඳ බිරිඳක් සමග සම්පතක් හමු වෙනවා. දැන් මේ වෙනකොට අපි වසර 15ක් 20ක් ගිහින් තියෙන්න ඕනනේ. දැන් ඔහු Tamanගේ ගම්බිම්බලට එනවා, අර හිරේ ගිය පුද්ගලයානම අලුත්ම චරිතයකින් වෙනස් වෙලා බිරිඳ සහ දරුවන් සමග වාහනයක් සමග අතේ ඔරලෝසුවකුත් බැඳගෙන රත්තරන් කිලෝ 1ක විතර මාලයක් දාගෙන කියමුකෝ, කැරට් වලින් බලමු ණයච්චර වෙන්නේ නැහනේ. දැන් මම අහන ප්‍රශ්නේ, ඔහුව පිළිගන්නේ කවුද? ගමේදී ඔක්කොම කියන්නේ මම තේරෙන භාෂාවෙන්ම කියන්නම්, ඕකාදොහම හිටියට ඉස්සර කෙහෙල්කම් කපපු හොරෙක්. ඒ ස්පර්ශ වුණේ මෙයාද තමන්ගේ අතීතයේද? තේරෙනවද ඔබට පස්සපච්චා වේදනා?
යං කිංච දුක්ඛං සම්භෝති. මෙන්න මෙහෙම මම මේ උදාහරණ දෙකක් පෙන්වුවේ මොකටද? පෘථග්ජන පුද්ගලයා ජීවත් වෙන්නේ වර්තමානයේ නෙවෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නිවසේදී පාසලේදී වැඩපොලේදී වැඩබිමේදී සේවකයෙක් වශයෙන් සාමියෙක් වශයෙන් ඒ තැන් පිළිබඳව අඩුපාඩු ඇදලුහුණු හදාගත්ත වපරසකින් යුක්ත අතීතයකින් ඉන්නේ. දැන් ඕකා මට පේනකොටත් මට අඳු කළ වගේ ඇඟ වෙවුලා යනවා. මේ වචන හොඳ නෑ මාධ්‍යයට. නමුත් තේරෙන්න කියන්න වෙනවා. දැන් අර පුද්ගලයා ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් ඒක බලන්න ඒක අලුත් වර්තමාන මොහොතනේ ඒක. ඒව තව දන්නේ නැහැ. ඔහුට එන්නේ මෙයා මේ ප්‍රසාදයට ගෝචර රූපය ගැටීමෙන් මොකද්ද ස්පර්ශ වුනේ? මේ රූපේද ස්පර්ශ වුනේ මෙන්න මේ අபிසංකාර විඥාන සංප්‍රයුක්ත ස්පර්ශය. අபிසංකාර කරලා තිබුණේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි මොකක් හරි පරණ එකක්. දැන් ඔබට තේරෙනවද දුක හේතුව? මේ දුකට හේතුව මේ තරහව වෛරය අමනාපය හටගන්න හේතුව පුද්ගලයාද? අන්න ලෝකෙ දොස් පාරනවා පුද්ගලයාට. හොඳයි මම වෙලාවක් ආවායිකෝ මටත් වෙලාවක් ආවායිකෝ කියලා ඔබ විසින් තබා තිබූ අතීතයේ නොවේද ඔබට දුක් ගෙනත් දුන්නේ. ඒ නිසා පුරාණයක් අනුභව කරන එක තමයි මේ පෘථග්ජන මිනිස්සු කරන්නේ. කටින් නෙමෙයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හමු වීමේදී. මේ මෑතදී මම මොකට හොඳ උදාහරණයක් කිව්වා ආයෙත් ගැලපෙනවා කියන්න. මෙසේ අපි ජීවත් වෙන්නේ යදතින්දම් පහිනන්තං කියන අර්ථයේද නැත්නම් යමක් අතීතයේද ප්‍රහීනව එකක් කියලාද අපි අතීතයේද ජීවත් වෙන්නේ. ඔබ හදාගත්ත ඔබේ කුණුමුල්ල ලෝභ දේශ මොහ සහිත චිත්තාභ්‍යන්තරය අනුසය එයින් ඉපදී ඔබට මේ මොහොතේ දුක් ගෙනත් දෙන්නට බාහිර කාරණාව ප්‍රත්‍යක් පමණයි. ප්‍රත්‍ය නෙමේ දුක් ගෙනත් දෙන්නේ හේතු. දැන් දුකට හේතුව තණ්හාව කියන එක අර අනුසයේ තියෙන නේද? අනුසය තණ්හා අනුසයෙන් තණ්හාව හටගන්න එක නේද? දැන් මේ ලෝකයේ තුල මෙහෙම කුණු මුල්ලක් හදාගෙන ඉවත් වෙන්න පුළුවන්ද? දැන් යන්න පරිලාහද සූත්‍රයට. මෑතදී මට ලැබුණ ලිපි එකත් ඕක කියෙව්වා. මේ ලිපි එක නෙමෙයි ප්‍රශ්නයක. ඒක වෙනත් විදිහකින් අපි කතා කරමුකෝ. ඒකම ගන්නෙ නැතුව. ගෘහණියක් ඉන්නවා. උදේ ඉඳලා නැන්දනිය වැඩ පවරනවා. දරුවෝ ඉන්නවා. දරුවෝ කෑම කන්න දුන්නාට කන්නේ නැහැ. පාඩම් කරන්න කිව්වට උද්‍යෝගයෙන් කරන්නේ නැහැ. ස්වාමියාගේ වැඩ ඔක්කොමත් කරන්න ඕනේ. එනකොට ස්වාමියා අගයකට ලක් කරන්නේත් නැහැ, එන්නේත් බීලා. එතකොට දැන් මේ හැම එකක් සම්බන්ධයෙන්ම මෙයාට උපදින්නේ තරහ. උදේ එළි වුණ තැන් පටන් නිින්දට යනතුරු සතුටක් උපදින්න කාරණයක්ම නැහැ. දැන් කොහෙද ඉන්නේ? පරිලාහ නිරේ. මේ සියල්ල දැන්ද අතීතයේද? අන්න එහෙම මෙන්න මේ ජීවත් වෙන්න ගියාපුවම අතීතයක් එකතු කර ගැනීමෙන් ඔබ පරණ වෙනවා. මේ පරණ එක හංගලා තියන්න බෑ, ගැටෙනකොට මතුවෙනවා. මතුවනහම එහි පවතිනා වූ වේදනාව නැත්තම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරයෙන් ඔබ දැවෙනවා. දුක් ගින්න දැක්කද? දුක් ගින්නක් හදාගෙන ඒක උපදින්න කාරණා තමා ලෝකේ ප්‍රසාද හයට හමු වෙන කාරණා හරි අර ලාභාලාභ නින්දාප සංසා කියන කතාකට ආදාළ ප්‍රත්‍ය හරි. ඔබ විඳින්නේ ඔබේ මානසික අසුචි වල ගන්ධය නේද? මනසෙන් කරගත්ත අපරිසුදු ද්‍රව්‍යයේ වේදනාව. ඔන්න පෘථග්ජනීන්ගේ ඉරණම. ඉතින්
උපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු වීම දුකයි, පංච උපාදානස්කන්ධ දුකයි එක ගිරව් වගේ කීව වෙන්න එපා. මම කලකපටන් කියනවා ජීවිතේ දුකයි නොවේයි. දුක මිනිසුන් හදා ගන්නා දෙයක්. කටේ කිරිසුන් ගෙදියේ නැත සිඟිත්තේකට ಜಾති ආගම කුලය අටලෝ දහම මොනකක්වත් පීඩනයක් නැත්තේ අර අතීතයක් ස්පර්ශ කරගෙන එන්න හදාගත්ත අනුසයක් නැති බැවින්. එහෙනම් දැන් අර පස්සපච්චාවලට අපි ගන්න වෙනවා එහෙනම් අபிසංකාර විඥාන ප්‍රත්‍ය කියන එකේදී තව ටිකක් එහාට අන්න පවට නැබරුණු පුද්දයා පව මගේ මම මගේ ආත්මය බවට පත් කරමින් ලෝභ දේශ මොහ උපදින්න අපුණ්‍ය අபிසංකාර මූලයක් ප්‍රස් කරගන්නවා කුණු මුල්ලක්. ඒකේ ද්වේෂ සහගත පැත්ත වැඩි. මොහ සහගත පැත්තක් තියෙනවා. ලෝභ තව පැත්තක් තිබෙනවා පුණ්‍ය අபிසංකාරය. ඒකෙත් මොහක් තියෙනවා, ලෝභක් තියෙනවා, ද්වේෂ අඩු වුණා. ඒකෙත් මමත්වෙන් ගන්නා වූ මෙහෙම කෙනෙක් කියන ගත්තාම ඊට වඩා ඒවා දෙවෙනි වෙන්න ගියොත් හෝ ඒකට පහර වැදුනොත් හොයම ඔහුටත් ආයෙත් කාමරාග ව්‍යාපාද උපදිනවා. අනිජ්ජාபிසංකාර ප්‍රත්‍යයෙන් හටගන්නේ මේ මොහොතේ නෙවෙයි, පස්සේ කාලෙක හටගන්න හේතු සංගවලා තිබෙනවා. අපි අපේ ලෝක ගැන කතා කරමු. දැන් 12 මහා දුක කියන එක මරණයෙන් එහා පැත්තද, අනාගත බුදු සාසනයේද, වර්තමාන මොහොතේ උපදින ප්‍රත්‍යක් පාසාමද? මේ වර්තමාන මොහොතේ උපදින මේ පීඩණය ලෝකේ ඇති කරන එකක්ද, ලෝකේ ඇති වෙන්නේ පුංචි ප්‍රත්‍යක් විතරද, ඊට අදාළ හේතු ආතතිය කියන වචනය යටතේ ඔබ පෙළෙන්නේ ඔබ හදාගත්ත පීඩණයෙන් නෙවෙයිද? දැන් අපි මේක සදහම් පෙළක් ඔස්සේ බලමු. සංයුත්ත නිකායේ කන්දක වග්ගවල සලායතන වග්ගවල මේක තිබෙන බව මම සූත්‍ර 100 ගණනක තිබෙන බව. නමුත් ඒක තමයි පරිහාන පෙළ දහම පොතේ ඔබට පෙන්වා තිබෙන. නමුත් මේක ඔබේ ජීවිතයේ අරමුණ තුළ පෙළ දහමක් වශයෙන් ඔබ දකින්න දියුණුුනේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති සක්කු විඥානං තින්නම් සග්ගති පස්සෝ. සෝතංච පටිච්ච ගානංච පටිච්ච જીවහාය පටිච්ච කායෝ පටිච්ච මනෝ පටිච්ච. ඔක්කොම එක. ඒ දේට අදාළ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, තණ්හා ලෝකේ තියෙන එකක්ද? සංකල්ප රාගයේ හේවත් ඔබ විසින් චිත්තාභ්‍යන්තරේ හදාගත්ත තණ්හා අනුසයෙන් එන එකක්ද? ඔබට ස්පර්ශ වුණේ කුමක්ද? බාහිරෙන් ඇසේ නම් ප්‍රසාදේ ගෝච්ච රූපය. බාහිරෙන් කනේ නම් සෝත ප්‍රසාදේ ශබ්ද රූපය. අபிසංකාර විඥානයේ මෙහි තිබුණ එකක්ද? ඔබ හදාගත්ත චිත්තාභ්‍යන්තරේ වර්තමානයේ මොනට ආපු කෙලස් දුර්ගන්ධයේද? නැත්නම් වමාරාකේ වේ යලියේමක්ද? හරිම ලස්සන වචන ඒක තමයි යෝකට. මම මේ ළඟදිත් කිව්වා ආයෙත් තේරුම් ගන්න බලන්න. ගවෙන් සතු පුරුද්දක් තියෙනවා උණ්ඩ ඒක වැරදි නැහැ වමාරා කනවයි කියලා. උන්ට එක සකස් කරලා දීලා තියෙන දෙයක්. එකවරම මම සෙලියස් දිරවන්න පුරවන් කමක් නැහැ. නිසා දත් එකෙන් හපාන කාගෙන යනවා. කාගෙන යන්නේ ගබඩාවකට දාන්නේ. ආමාශයට නෙවෙයි. සාමාන්‍යයෙන් කොළබොක්ක කියන වචනේ පාවිච්චි කරනවා ඔකට. වාඩි වෙලා ඉන්න ගමන් මේකෙන් ටික අරගෙන හොඳට අඹරලා හදිස්සියක් නැහැ. හොඳට දිරවන්න පුළුවන් ගානට අඹරලා තමයි ආමාශයට යවන්නේ. එතකොට අර ගණ්ඩ තියලා තියෙන නිසා ඒකට වමාරා කෑම කියනවා, කොළබොක්ක කියනවා. ගවයෙකුට මෙන් එහෙම තැනක් නැති වුණාට ඔබේ මනසේ ඔබට වමාරා කන්න කොළබොක්කක් තියෙනවා නේද? පෘථග්ජන පුද්ගලයාට. ඒකෙන් වමාරණ එක නේද මේ දුක් කියන්නේ? කවදද මේවා තේරුම් ගන්නේ? දැන් පස්සපච්චා වේදනා අර ස්පර්ශ වෙන්නේ තින්නම් සංගති. දැන් වේදනාව සැප හෝ දුක් හෝ උපේක්ෂා දැන් එකක්ද? ඔබ හදාගත්ත එකද? මේක තියනකම් ඔබට විවාහ ජීවිතයේ හෝ සම්බන්ධතා ආදරයෙන් ගෙනියන්න පුළුවන්ද? පහු වෙනකොට කොහු පරණ වෙනවා.
කරුණ තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් මම ආදානුශාසනා කරන්නේ තරුණ පරපුරට පරණ වෙන්න එපා. විවාහේ පරණ කරගන්න එපා. ඔය නැවුම් දවසේ තියෙන සුවේ දිගටම තියාගන්න කුණු එකතු කරලා ඇදපළදු හොයලා පරණ මුල්ලක් හදාගන්න නැතුව කියලා. ඒකට සදහම් තේරුම් ගන්න එක හුඟක් උදව් වෙනවා කියලා මම කියලා දෙනවා. අවාසනාවකට ඒ බඳු දෙයක් තේරුම් අරන් ඉන්න බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. එන්නම් කියලා ගියත් ආය හැම වෙලාව කතා කරන්න එන්නේ නැහැ. ඔවුන්ට පරණ වෙනකොට තේරෙයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඔවුන් ගිරණ මේක කියලා අපි උපේක්ෂා සහගත වෙනවා. වාසනාව තිබුණොත් ඕක උදව් කරගන්නවා. මෙන්න මෙසේ යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර සබ්බං පස්සපච්චයා ඔබට තේරෙනවද? ඔබට මේ ස්පර්ශ වුණේ නිකම්ම ප්‍රසාදයයි ගෝචර රූපයයි මනසිකාරයයි නෙමෙයි. ප්‍රසාදයයි ගෝචර රූපයයි ඔබ හදාගත්ත වමාරාකය කුණුමුල්ල අபிසංඛාර විඥානය ඇතුළත තිබූ කොටස. දැන් ඒක යම් මට්ටමක් ද්වේෂය, යම් මට්ටමක් දල්මෝහය, පස්සපච්චා වේදනා. වේදනාව නම් අපි කතා දුක් පැත්තටනේ වේදනා පච්චා තණ්හා ගැටීම. තව ටිකක් එකතු වෙනවා ඒකට. තණ්හා පච්චා උපාදාන. මමත්වෙන් ගැනීම සිදු වෙනවා. උපාදාන පච්චා භව ආයෙත් කොළබොක්කට නැත්නම් අනුසයට ඉතුරු වුණා. භව චක්‍රයේ පැවැත්ම සිදු වෙන ආකාරය. දැන් භවපච්චා ජාති ආත්ම වශයෙන් ආපහු ගැටෙනකොට ආයෙත් මේ දුක එනවා. ජීවිත අවසානයටත් එන්න මේ කුණු මුල්ල තියෙනවා. මම ඉල්ලීමක් කරන්න කැමතියි. මට මුළු පැය තුලම මේකට උදාහරණ 100 ගණනක් අරන් කතා කරන්න පුළුවනි. නමුත් මගේ කාලේ මම එහෙම ගොඩක් ගන්න නැහැ ඒකට. අනිත් එක ඔබේ පෞද්ගලික ජීවිතේ හැමෝටම එබී බලන්න මට හැමෝගෙම අත්දැකීම් නැහැ. මම එකක් දෙකක් පෙන්නුවේ. දැන් ඔබ යොදලා බලන්න ඔබට මේක හරිද කියලා. මේ වර්තමාන මොහොතේ ඔබ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවකින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙනවා නම් දැන් එකක්ද පරණ තියලා ගත් එකක්ද? සිරකරුවා හොද මිනිසෙක් විදි ආව වර්තමානයේ දැක්කනම් මහත්මයෙක් විදිහට පේනවා. නමුත් වර්තමානයේ බලන්න දෙන්නේ නැහැ. වර්තමාන ප්‍රත්‍ය වෙනකොට අතීතයේ හිතට ඇවිදින් වපරසින් බලනවා. මෙසේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම ආදී හැඟීම් යනු දැන් සිද්ධියක් නොව ඔබයි ඔබේ පැරණි අතීතයයි. ඒ තමයි ඔබ. ඔන්න බුදුවරුන්ගේ හොයා ගැනීම. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්චයා. වෙනත් ආගමක ඉපදුනොත්, අබුද්ධෝත්පාදයක ඉපදුනොත්, බුද්ධෝත්පාදී ඉපදිලා පෘථග්ජන භාවයෙන් එහාට යන්න බැරි නම්, බුද්ධෝත්පාදී ඉපදිලා අනාගත බුදුන්ගෙන් නම් නිවන ප්‍රාර්ථනා කරන්නේ. ඒ යහපත් ක්‍රියාකාරකම් වලට විපාක තිබුණාට මේ දුකෙන් කවුද මිදෙන්නේ? පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ජීවිතේට එක සැරයක් නොවේයි, දවසට එක සැරයක් නොවේයි. මේ අරමුණක් පාසා මුලා වෙන විට යලි යලිත් ඔබ අபிසංඛාර විඥාන ප්‍රත්‍යයට එකතු කරමින් භවගාමි. ඔබ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. ඔබ ළඟ සිදු වෙන්නේ මොකද්ද? ලෝභ වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං විපුලත්වයට පත් කරගනිමින් යනවා. අන තේරුම් ගන්න. බුදුන් වහන්සේ වේ වෙනත් මගක් පෙන්වනවා කියන එකේ තේරුම ඒකයි. නොඇසුණු මගක් විවර කරනවා කියන එකේ තේරුම එකයි. අපි ලෝකේ දකින්න එක නෙමෙයි උන්වහන්සේ දකින්නේ. දැන් බලන්න අර නිබ්බේධික සූත්‍රයේ ගාථා පදයේ ආයත් අරගෙන ඇයි මම මේවා නිරන්තරයෙන් කියන්නේ කියලා කල්පනා කරන්න මට ඒ තරම් සුන්දර නිසා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. ඇහැට හමු වෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා මොනවැම්ම කාමයක්වත් ඒවැ නැහැ. ඒවා ආශ්‍රයෙන් හරි වැරදි හොඳයි නරකයි කියලා තම තමන්ට අදාළ පරිදි දකින්නකොට සිතට එන්න හදාගත්තොත් සංකල්පයක්, රාගයක්, දේශයක්, මෝහයක්, ලැජ්ජාවක්, බයක්, කම්මැලිකමක් ආදී කොට ඇති වන දෙයක්.
සංකප්ප රාගය. තමන් හදාගත් එකක් නේද? මෙන්න මේ සැප විඳින්න ලබාගත් ජීවිතේ මෙන්න මේ විදිහට අතීතයක් හදා ගැනීම ජීවිතේ වරද්දා ගැනීමක් නේද? වෙමින් පවතින දෙය. පමාද විහරණය. මිනිසාට ලේසි නැහැ ගැලවෙන්න. මේ නිසා තමයි බුදුවරුන්ට පෙන්වන්න පුළුවන් මාර්ගය පමණයි ගලවා ගන්න බෑ බුදුවරුන්ට. ඔබ ගැලවෙන්න ඕන. මොකද ඔබයි මේ වරද හදාගත්තේ. ඔබ යම් කිසි පරිලාහයක් වේදනාවක් විඳිනවා නම් ජීවිතේ ගත කරන්න ගිහින් ඒ වාස්යෙන් හදාගත්තව මේ අතීතය තමයි විඳවන්නේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේට සරියුත්ත පාරිපුත්‍ර මහරහතන් වහන්සේට ප්‍රසාදයන්ට ගැටෙනවා. හේතු තියෙනවා ලෝකේ. උපදින්න ලෝභ දේශ මොහ මූලයක් තියෙනවද? අபிසංකාර විඥානයක් තිබෙනවද? ඉවර කරලානේ. දැන් පච්චුප්පන්නං ච යෝධම්මන් තත්ත විපස්සති. උන්වහන්සේලාට එතන බලනවා ඇරුණාම තමන් හදාගත්ත අතීතයක් නැහැ. වමාරා කෑමක් නැහැ. වමාරා කෑමේ උදාහරණය ලේසි කෙනෙකුට කියන්න බැරි වෙයි. ඒ පිළිබඳව දන්නවා නම් විතරයි කියන්න පුළුවන්. එහෙනම් ඒ පිළිබඳ පිළිකුලක් ඇති කරන්න නෙමෙයි පෙන්වන්නේ. ගවයා ඒක අවශ්‍ය කාරණයක් වශයෙන් කරන දෙයක්. ඌට අවශ්‍යයි. ඒක සකසා තියෙන පරිණාමයෙන් නිසානේ. නමුත් ඔබට මේ මායාව විසින් හදලා දීපු උපාදානානු තණ්හානුසේ නැමැති කොළබොක්ක ඕන එකක් නෙවෙයි. ජීවත් වෙන්න ඕන එකක් නෙවෙයි. ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ මතකයක් පමණයි. මතකය අවශ්‍යයි. නමුත් මේ මතකය උදව් කරගෙන ලෝභ දේශ මොහය විදිහින් ඒකෙන් දැවෙන එක මිනිසා දුක් ගින්නෙන් දැවනු ලබන්නේ ස්වකීය උපාදානයේ විසින් බව තේරෙනව නේද දැන්? ඉතින් මේ කුමක්ද පෙන්වන්නේ? දුකත් හේතුවක් නෙවෙයි පෙන්වන්නේ අන්තිමට. දැන් ඔබට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, පව නිසා, පෙර නිසා, ධානය නිසා, ලෝභය නිසා, බෝහය නිසා, ද්වේෂය ඕන එකක් නිසා මේ ප්‍රසාදය මමද, ගෝචර රූපය මමද, ආලෝකය මමද, චක්කු සම්පස්සේ මමද, අර අபிසංකාර විඥාණයෙන් ආපු එක තමයි ඔබ හදාගත්ත මම. මම නම් ඒක මගේ, මගේ නම් ඒක මගේ ආත්ම. ඔබ ඒක ආපහු ආයෙත් එකට එකතු වෙනකොට මඤ්ඤමානය දැන් ආපහු අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනවා. අතීතයෙන් අරන් වර්තමානයේ විඳ වර්තමාන අනාගත උපදින්න ඵල හේතු තබා අවසන් කිරීම ස්කන්ධ පංචකයක් තුල ශනිකයෙන් සිදු වෙනවා. ස්කන්ධ පංචකයේ තේරුම් ගන්නේ නැතුව වර්තමාන ස්කන්ධ පංචකය හදාගන්න උත්සාහ කරන්නේ නැතුව ස්කන්ධ පංචකේ නිරෝධ ආවෝදෙන්තරව භව නිරෝධගාමිත්වයක් නැහැ. ඈත් කරන්න, යට කරන්න, ලියන්න, කියන්න, පාඩම් කරන්න, කතා කර ඉන්න පුළුවන්. අපි පැවැත්ම කතා කළා. පැවැත්ම දැන් තේරුම් ගත්තොත් දැන් නවත්තන්න ඕන. දැන් මොකක්ද දෙවෙනි එක? ඔය ඒකානුපස්සනාවක්. පමාදානුපස්සනාව කතා කරනවා. පෘථග්ජනයාගේ ජීවන රටාව තමයි විග්‍රහ වෙන්නේ. අන බුදුවරයෙක් හමුවේ සදහම් තේරුම් අරගෙන බුද්ධ ශ්‍රාවකෙක්, භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසිකාවක්, උපාසකෙක් වෙනවා කියන්නේ මේ අනුසෝතගාමිත්වයේ යන්නද? මේන් මිදෙන්න. අතීතයෙන් මිදෙන්න. දැන් බලන්න පසුගිය දේශනාවක් කරමින් මම කිව්වා අතීතයේ එක පැත්තක් කියලා අතීතයේ ඉස්සර ජීවිතේ. අනාගතයේ එක පැත්තක් කියලා අනාගත ජීවිතේට මේ පොත සිංහලට පරිවර්තනය කරලා පෙන්නනවා. එතකොට වර්තමානයේ ජීවිතේම කවදානම් ගොඩ යන්නද? නමුත් මේ මොහොතේ ඇසට කනට නාසයට ගැටෙනකොට ඒවැ උදව්වෙන් ඒ මොහොතේ හිතට එන එකේ අතීතයක් නැද්ද? ඒකාන්තයක්.
ඒකට ඇලෙන්න ගැටෙන්න ගියොත් ඒක නිසා අනාගත ඵල උපදින්න වර්තමාන හේතු තැබීම නැවත අනාගතාන්තේ නැද්ද? එයයි මම කියන්නේ ස්කන්ධ පංචකය තුළ ජීවිතයේ ස්කන්ධ පංචකය තුළ පටිච්චසම්පාදයේ අනුලෝමයේ සහ පටිලෝමයේ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතුත් දකින්න තරම් ඔබගේ ඥානය සිුම් වෙන්න ඕන. බලන්න කල්පනා කරලා මේ පෙලක් ඔස්සේ නොගියොත් කවමදාකවත් මිනිස්සෙකුට මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. තේරුම් ගත්තේ නැත්නම් ඔහුට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ඕන නැහැ. ඔහු සමුදය ගාමිනී ප්‍රතිපදාවේ ඉන්නවා ගහෙන් ගෙඩියෙන් ආසේ දුක් වෙනවා මොහොම වෙනවද කියන්න දන්නේ නැහැ. කලකිරීමෙන් මත්පැන් පානය කිරීමෙන් නිවස හැරෙමින් ඇඳුම් මාරු කරගනිමින් රට හැර යමින් ප්‍රතිකර්ම යොදනවා. මේ කරන්නේ හිසේ රදයට කොට්ටේ මාරු කරනවා. හිසේ රදේ හිසේ තියෙන්නේ කොට්ටේ මාරු කරට හොඳ වෙන්නේ නැහනේ. නමුත් తాවකාලික පිළියම්. වසර දහස් ලක්ෂ ගණනක් සිසේ පු탁ජන සමූහයා මේ කොට්ටේ මාරු කිරීමේ පිළියම තමයි මේ ජීවිත දුකට පිළියම වශයෙන් යොදාගත්තේ. ඉස්සරදේ හොද කරගන්න කල්පනා කරේ නැහැ. කොට්ටේ මාරු කරපම් පොඩි සැනසෙල්ලක් තියෙනවානේ. ඇත්තටමත් ඔය අත්දැකීම මට තියෙනවා තරුණ කලමා කාලේ. ඒ කියන්නේ මොකක් හරි අසනීපයක් හැදලා හිසේ හැදුනා. දැන් ඉතින් තද රත් වෙලා තියෙන ඉන්න බෑ. දැන් දනවා දැනෙනවා. නමුත් මේ රත් වීම තුළ කොට්ටෙත් රත් වෙලා දැන් දෙකම එකතු වුණාම උණුසුම දෙගුණයි. වාහන දෙකක් දෙපැත්තට යනකොට වේගේ 30 නම් 60ක් වෙනවනේ දෙපැත්තට යනකොට 30 වේගෙන් යනකොට. නමුත් කොට්ටේ අයින් කරයින් පස්සේ මොකද වෙන්නේ? කොට්ටේ අලුත් එකක් සීතලයි. දැන් ඔළුවේ රස්නේ විතරයි. ආයේ රත් වෙන තුරු පොඩි තනසිල්ලක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා ඉස්සර රදේට කොට්ටේ මාරු කිරීම කියලා. බුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සර රදේට කොට්ටේ මාරු කරන්න නෙමෙයි. දුකට හේතු වලින් මග ඇරලා ටික දවසකට තනසෙන්න නෙමෙයි. එහෙනම් මේ අපි කතා කළේ අනුසෝතගාමී පටිපදාව. දැන් තේරෙනවද? සබ්බං පස්සපච්චයා සියලුම දුක් අபிසංකාර විඥාන සංප්‍රයුක්ත ස්පර්ශයෙන්. ස්පර්ශ වෙන්නේ මොකක්ද? අபிසංකාර විඥානයේ අතීතය. පැහැදිලි නේද? දැන් නිදහස් වෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. හොඳයි ඔබට තථාගතයන් වහන්සේ වදාළ දෙයක් මා කියන්න කැමතියි. සිත යනු හටගත්ත ගමන් නැසෙන දෙයක්. එකක් හටගෙන නැසෙන විට තව එකක් උපදිනවා. වඳුර අත්ෙන් අත්තට පනින්නාසේ එක අත්තකින් අනික් අතට පනිනකොට මුල් අත්තේ නැහැ. ඔබට මේ ස්කන්ධ පංචකේ මේ යන්න තත්පරයක්වත් ගත වෙන්නේ නැහැ. ආපු ගමන් මේ යනවා. ඔබ එන එකට එකතු වුණොත් නේද මේ පස්සපච්චා වේදනා යන්නේ. ඔබේ හිතින් එන අතීතයට එකතු වුණොත් පස්සපච්චා වේදනා තණ්හා උපාදාන භව. ඔබට තේරෙනවද තරහ වෙනුවට මෛත්‍රිය වඩන්න ඕනේ? එහෙනම් කියලා වචන වලින් පෙන්නනවා වෙනත් දෙයක් වඩන්න කියලා. අපි තව ටිකක් එහාට එක තේරුම් ගන්න බලමු. ඔබ දින ගණනක් තිස්සේ යම්කිසි පුද්ගලයෙක් සමග වහින් බස්සීම තුළින් අමනාපයක් ප්‍රගුණ කරගන්නවා. නැත්නම් ඔබ වසර ගණනාවක් තිස්සේ දේශපාලන ප්‍රශ්නයක් තුළ කෙනෙක් සමග අමනාපයෙන් ඉන්නවා. ඔහුගෙන් සිදුවන මදිකම වාඩුවේ මොකක් හරි මොකද ඔහුට මොනවා හරි දැනන දෙයක් කරලා දිනන්න. මේ සිද්ධි වෙනකොට දෙදෙනෙක් අතර. අද මතක් වෙනකොට මේක සිද්ධියක්ද සිතුවිල්ලක්ද? ඔබට හීනෙන් පේනවා හැම සිද්ධියක්. අදාළ ආකාරයටම ගහ බැන ගැනීම, කපා කොටා ගැනීම, වාද බේදීම් තියෙනවා නේද? දැන් සිද්ධියේදී නම් පුද්ගලෙක් හරි හිටියා ඒක එදා සිදුවෙන මොහොතේදී. දැන් මතක් වෙනකොට මොකද්ද මේක? සිහිනයක්, සිතුවිල්ලක් නේ. ඇත්තක්ද මල එකක්ද? මේ මලකුණක්ද? මේ පිළුණු වෙච්ච දෙයක් නෙමෙයිද මේ? ඔබ හැම විටම මේ පිළුණු වෙච්ච දේ අනුභව කරන්න ගිහින් බඩේ රුජාව හදා ගන්නා වූ රෝගියෙක් නේද? යත් අතීතම් පහිනන්තම් ගත වුණ දෙයක් නැත්නම් ඒක දැන් නැහැ. ආයෙනකොට
ඇවිදින් ඔබ එකතු වුණොත් ඔබට දුක් දෙන්න ඇරනම වෙන වැඩක් නැහැ කියලා. මම කතාවක් කියනවා. මේ ඊයේ පෙරේද දුර දෙයක්. රැ වෙලා ආහාරයක් අරන් යන්න කඩේට එනවා. සමහරට බීමතින් ඉන්නත් ඇති. ආහාරයේ මිල වැඩිකමක් හෝ මොකක් හරි නිසා පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඒක විසඳ ගන්නට ඉවසීම නැත්තම් නීතියට යන එකයි කරන්න තියෙන වැරදි නම්. ඔහු බහින් බස් වෙලා ගෙදර යන්නේ මේ සිද්ධිය පිළිබඳව තමන්ගේ හිතේ උපන් ද්වේෂය නැමැති පිළිණු අදහසින්. මෙහා සම්බන්ධ වෙන්නේ උඩ දේශමූලයේ වෙන්න තියෙනවා. නමුත් මේ සිද්ධියක මතුවෙන්න උදව් වුණා. ඔහුට කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අතහැරලා දාන්න ඕක මල එකක්. දැන් ඉතින් ඔහු ගෙදර ගිහින් පිහියකුත් අරන් එන්නේ රාත්‍රියේ. මේකට පරාජය ඔහුට මුදල් වලින් සිදු වුණා වූ පරාජය ඔහු අධිකමට ජයග්‍රහණය ලබන්නට පිහියෙන් කොටලා මුදලාලි. දැන් ඉතින් පිහියත් තරන් එනවත් පෙන්නනවා මේ CCTV කැමරාවක් තුළ මේ දර්ශනය අපි දකින්නේ. එවිදින් කොටන්නත් පුළුවන් වෙන්නේ නැති වතාවක් විතර. නමුත් ඒ ආයතනයේ සේවකයෝ හෝ දරුවෝ වඩාගෙන ඉන්නේ නැහනේ. ස්වකීය පුද්ගලයාට මරණීය තුවාල හෝ ඝාතනය කරන තුරු බලන් ඉන්නේ නැහනේ. ඔහු ගෙදර ගිහින් ආවේ ආදරයෙන්ද කරුණාවෙන්ද පිළුණු ද්වේෂය වර්තමානයට අරන්ද ඔහුට ඔහුගේ පැත්ත පෙරුණාරන අනිත් පැත්ත දක්වන ප්‍රතික්‍රියාව දකින්න තරම් නුවණක් තිබුණේ නැහැ නේද? ද්වේෂයෙන් අන්ධ වෙලා එළියට එන සේවක පිරිස මෝල් ගස් පහරවල් දීලා පිහිපාරෙන් දඬුවම් දෙන්න පුද්ගලයාට මරණයෙන් දඬුවම දෙනවා. මේ සිද්ධිය කළේ කවුද? ඔබට පෙනෙන්නේ පුද්ගලයෝ කරනවා. නීතිය ඉදිරියට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදුවේ. මට පෙනෙන්නේ මේ වැරැද්ද කළේ ද්වේෂය. ඒ ඔහු හදාගත්ත ඔහුගේ අවජාතක දරුවා. ද්වේෂය කියන්නේ ඔහුගේ අවජාතක දරුවා. එහම අවජාතක දරුවෝ ටිකක් හදාගෙන ලෝභ දේශ මොහ කියලා ඒවා එළියට ඇවිදින් ඔබට වද දෙනවනේ. තවත් කතාවක් තියෙනවා. කෙනෙක් බීමත්ව ඉන්නවා. වෘත්තියෙන් අන් අයට ලිං කපලා දෙන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ලිං කපලා හරි ගන්නවා හොයාගන්න මුදලින් බීමත්ව ගෙදර එනකොට ටිකයි තියෙන්නේ ජීවත් වෙන්න විදියක් නැහැ බිරිඳ සහ දරුවන්ට. හැමදාම අර්බුද. එදත් මේ වගේ අර්බුදයකට මුහුණ දීලා හිටියේ හැන්දෑවේ. ඒ නිසා අපහුව දවසේ උදේ මෙයා ගියාට පස්සේ ගෙදර යනවා. දැන් ගෙදර ආපහු සැමිය ආපුවම කන්න බොන්න දෙනෙකුත් නැහැ. ගෙදර කවුරුත් නැහැ. ඔහුගේ බීමත්කම තුළ ඔහුගේ චිත්තහභ්‍යන්තරයේ පැවතුනා පිළුණු දේශය එළියට එනවා. ඒක කවුරු හරි උඩින් යවන්න ඕන. පරස වචනෙන් කියමින් අලුත බිහි කරන ලද පුංචි දරුවන් ටිකක් සහිත සුනක දෙන ඔහුගේ පැටවු ටික ඒ පිටිපස්සට ගිහින් වල කපලා වලලනවා. පණ පිටින්. ඒ හරි වැරද්දක් ඔහුට තේරෙන්නේ නැහැ. මන්දයත් දේශාගතින් ගච්ඡති. පසුදා වැඩට යනවා. ලිඳේ ගැඹුරු කොටස කපන්න තියෙන්නේ. දෙන්නෙක් සමග පල්ලට බහිනවා. අවශ්‍යතාවයකට හෝ තේබොන්න කෙනෙක් උඩට එනවා. අනතුරුව මේ ලිඳේ විශාල පස්කන්ධයක් කඩා වැටිලා සුනක පැටවුන්ට වෙච්ච දේ ඔහුට වෙනවා. අනුන්ට කළ දේ Tamanට පළදේ. මේවට ගමේ පවතින්නේ ඕවා කරන්න එපා අනාගතයට පවතින දේවල්. එහෙනම් තේරුම් ගන්න කාරණාව. මේ අපි හැම විටම මේ ඉන්න සංසුන් ස්වභාවයේ නොසන්සුන් බවට ඇති කරන්නේ අතීතය. ඒ ඔබේ මම මේ කයන්න යන්න මම නෙමෙයි මයන්න මම නෙවෙයි. Taman හිතින් හදාගත්ත මේ පිළුණු අතීතය ඇවිදින් එය ඔබට මමත්වයේ ආරෝපණය කරලා ඔබව පොළඹවනු ලබනවා මාර විජිතයේ සටනකට මාරයා විසින්. ඔබ වහල් වෙලා ගිහින් ඊට පස්සේ අවුල් කරගන්නවා ජීවිතේ. මේකේ උදාහරණ 100,000 ගණනක් කියන්න පුළුවන්. දැන් මොකද කරන්න ඕන? අතීතයෙන් මිදෙන්න කියන්නේ මොකද්ද? දැන් මේ මොහොත එනකොට මේකට එකතු වෙන්නේ සිහිය නැති නිසා නේද? ඒක ප්‍රමාදයයි. හොඳයි ඔබට මේක එනකොට එතෙන්ද ගන්න පුළුවන් නම් දැකීමක්
මේ එන්නේ පරණ මං හදාගත්ත මෝඩකම මේක ඔස්සේ ගියොත් යන්න සිද්ධ වෙන්නේ මේ පැත්තට කියලා කන්ති තපස ඉවසීම ඒකට එකතු නොවෙනවා නම් එතකොට ඔබට කියන්න තියෙන පරණ සබන් කෑල්ලට යන්න කීවා කියලා නේද? පේනවද බුදු සමයේ භාවනාව? තමන් හදාගත්ත අතීතේ ආපහම ඒකට එකතු නොවෙනවා නම් එයා මොනවා කරන්නද? ඒක එකතු නොවෙන්න ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක මල එකක් පරණ එකක්. උදව් දෙන්නම්. යද් අතීතං පහීනන්තං. යමක් අතීතයේ දෙක ප්‍රහීන වූ දෙයක්. ඒක මල දෙයක්. අතීතං න අනුසෝචන්ති. ඒක ඒ ගත වෙච්ච කොටස සිහිනයක් පමණයි සිතුවිල්ලක් පමණයි. මේ මල දරුවා අරගෙන කර තියාගන්න එපා. අතහරින්න. මොනවද අතහරින්නේ? අම්මද තාත්තද ඉඩකඩම්ද රැකියාවද මේ අතීතයෙන් ආවා වූ වමාරා කණ්ඩාවා වූ ලෝභ දේශ මොහ නම් වූ මල අතීතයේද අතහරින්නේ කොහොමද? එකතු නොවීමෙන්. එකතු වුණොත් පස්සපච්චා වේදනා තණ්හා උපාදාන භව දුක් ගොඩට වැටෙනවා. හොඳයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේකට එකතු නොවෙන්න ඔබට ආනාපාන සතිය ඔස්සේ ඇතුළු වීම පිටවීම දැනගන්නා වූ මත ගන්න දකින්නා වූ සිහිය දියුණු කරගෙන යන්න පුළුවන් නම් මේ වර්තමානයේට එකතු වීමට පෙර මේ අතීතය දකින්න මෙතෙන්ද මේ සතිය යොදා ගන්න බැරිද? එනම් පරණ එක්කෙනාට යන්න කිව්වා. තේරෙනවද කන්ති ඉවසීම? වෙන අතීතයේ මල එකක් වශයෙන් දැකීම. දැන් මෙසේ තථාගත බුදු පියාණන් වහන්සේලා සිද්ධාර්ථ කුමාරයා තාපස වශයෙන් හදාගත්ත මේ අතීතය හදාන ගිහින් බිඳුවට බැස්සෙව්වා. ඇලෙන කරුණු එකක්වත් නැති විට එන්න අතීතයක් නැහැ. දැන් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කරන්න බෑ. මොකද පස්ස නිරෝධා. එයාට එකතු වෙන්නේ නැහැ. දැන් එනම් පරණ කුණු කන්දල් නිසා හටගන්න දුක් වේදනාව තියෙනවද? වේදනා නිරෝධ. එහෙනම් වේදනා නැත්නම් ඒකට ඇලීමක් ගැටීමක් තියෙනවද? තණ්හා නිරෝධ. එහෙනම් උපාදාන වීමක් තියෙනවද? නැහැ. එහෙනම් භව වීමක් තියෙනවද? ආයෙ හෙටෙන්න ඉතුරු වීමක් තියෙනවද? දාපු දර ඇවිලෙයි. අලුතින් දර දාන්න එපා. එතකොට දරගොඩ නිවී යනවා කියලා කියනවා නේද? තේරෙනවද ඔබට මේ බුදු සමයේ පෙන්න පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධා භව නිරෝධෝ අරමුණ තුල පවතින විදර්ශනාව අරමුණ තුල පවතිනව අප්‍රමාදයේ පෙනෙනවද? කවදා හරි මෙතෙන් එන්න. ඔකයි මම ඔය කියන්නේ බුදුවරු හෙළි කර ධර්මයේ තුල දෙදෙනෙකුට භාවනා දෙකක් නැහැ. විදර්ශනාවේදී මේ න්‍යාය තුල එපමණයි. තවත් න්‍යායවලත් එහෙමයි. තමන් හදාගත්ත අතීතයේ ලොකු කුඩා බව තමන්ටයි. ඒක එක සමානව හදන්න බෑ. ඒක ඇතුළතින් එන එකක් කරමින් බාහිර කෙනෙකුට කියෝලා හදන්න බෑ. කරවන්න බෑ භාවනාව කියන්නේ ඒකයි මම. ඔය වැඩෙන්න. එතකොට දැන් මෙන්න මෙයාට වහල් නොවෙන්න වැඩි දිවෙන්න ආව සතිය තමයි සතිය වඩනවා කියන්නේ. එයාට ඉඩ එකතු නොවෙන්න, අතීතයට එකතු නොවෙන්න. දැන් මෙන්න මේ එකතු වෙන ප්‍රතිපදාවට කියනවා අනුසෝතගාමි, අතහරින ප්‍රතිපදාව පටන් ගන්නකොට පටිසෝතගාමි. එකතු වෙන ප්‍රතිපදාවේ ආරෝහණ ක්‍රමය 1 2 3 4 ක්‍රමයෙන් වැඩි වේගන යනවා. අතහරින ප්‍රතිපදාවේ බහින කලාව අවරෝහණ පටිසෝතගාමි. ආර්ය පුද්ගලයෙක් වෙනවා කියන්නේ මෙන්න මේ ලෝභක්කය, දේසක්කය, මොහක්කය, නිබ්බානම් මේ සේ ප්‍රතිපදාවෙන් මට මේ සැනසෙල්ලට යන්න පුළුවන් අතීතයේ අතහැරීමෙන් කියන එක දැන් නින්දේදී පමණක් පාලනය කළ හැකි සෑම ඇසෙන් කනෙන් නාසෙන් ජීවත් වීමේදී තිට්ටං චරන් නිසින්නවා සයනෝවා මෙත් වඩනවා. සියලු සත්ත්වයන් දුක් වෙත්තා නිරෝගීත්වා කියා ඉන්නව නෙමෙයි. අර වෛරය අතහැර සංසුන් වෙනවා. එයට එකතු නොවෙනවා.
දැන් ඉතින් මේක තමයි අර මුලින් පෙන්නුවේ පමාදී පෙළ දහම, දැන් පෙන්වන්නේ අනුගමනීය අපමාදී පෙළ දහම. මුලින් ඉතා අපහසු වෙයි. මොකද පරණ මේ වැරදි ටික එතෙන්ට ඇවිදින් ඔබ පීඩනයටපත් කරන ඔහොම බෑ මෙහෙම කරන්නයි කියලා. එයා ඔබේ හිතින් මැරෙනතුරු මේ පීඩනය ටික ටික තියෙනවා සෝවාන් සිට අනාගාමි දක්වාම. ඒ නිසා දුක් විඳිමින් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පටිවසති කියන්නේ සබහපි දුක්ඛේහි දෝමනස්සෙහි. අර එන කාරණේදී ඒකට එකතු නොවෙමින් ප්‍රතික්‍රියා දක්වන්නට නොයාමෙන් අතහැරීම. නමුත් එන්න ඔබට සහනයක් සහිත භූමියක්, දැවිලි තැවිලි අවමෙන්නා වූ භූමියක් තියෙන බව තේරේවි. නැති දවසට සරියුත් හාමුදුරන් මහරහතන් වහන්සේ වදාලා වගේ, බුදුන් වහන්සේ වදාලා වගේ ඇඳුම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අතීතං අනුසෝචන්ති නප්පජප්පන්ති අනාගතා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. උපදින දේ මේ මොහොතේ විදර්ශනාවකින් හේතුඵල වශයෙන් දැකලා අනාගත ඍතු නොකර අවසන් කරනවා. පච්චුප්පන්නං චෝ ධම්මං තත්ත විපස්සති. අතීතේ ගන්න එතන බලන්න. කතං කරණීයං නාපරං ඉත්තත්තා ඇති කියන්න පුළුවන් වෙයි හදාන ගිය දවසට. ඒ අවසානයේ ආරම්භ කරන්නකෝ. ආරම්භ ධාතු පවත්තගෙන යාම, නික්කම ධාතු, කෙලවරට පැමිණීම, පරක්කම ධාතු. විරිය. අදාළ කරුණු වටහා ගන්නට අවශ්‍ය. ඔබ තුළ මේ ප්‍රමාදී ප්‍රතිපදා ඔබේ පෞද්ගලික ජීවිතය තුළ දැක ගන්නට අවශ්‍ය දැනීම ඇති කරගෙන ඔබ විසින්ම ඒක උත්සාහයෙන් තුළ මේ අතීතෙන් මිදෙන්න ඕන කියන ප්‍රතිපදාවට පත් වෙන්නට මේ කුද්දක නිකාය සුත්ත නිපාතයේ ද්වෛතානුපස්සනාවේ පස්ස නිරෝධෝ වේදනා නිරෝධා සදහම් පෙළ හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ අභාවප්‍රාප්ත ජයතිස්ස ජාගොඩ මහතාගේ බිරිඳ, දූ දරුවන් සහ පවුලේ ඥාතීන් විසින්. 2021 අගෝස්තු මාස 10 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන ජයතිස්ස ජාගොඩ මහතාගේ තෙමස් පූර්ණ පුණ්‍ය ආනුමෝදනාව පිණිස මෙම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන අත එතුමාණන්ට සියලු සංසාර දුක්ඛයන්ගෙන් මිදී නිර්වාණ මාර්ගයේ පූර්ණ කර ගැනීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු ආසනාව වේවා කියලා පතනවා. පවුලේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබි නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. මේ ගෞතම සාසනයේදීම සදහම් අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම ශ්‍රවණය පුණ්‍ය කුසල් වගේම ධර්ම ශ්‍රවණයේ අවබෝධයේ හේතු ආසනාව වේවා. කොරෝනා රෝගයෙන් පරලෝසපත් සියලු දෙනාට පුණ්‍ය අනුමෝදන් වේවා. ප්‍රායෝගික නෑ, අදාළ අයට පමණයි අනුමෝදන් වෙන්න පුළුවන්. ඥාති මිත්තා සකා කියන තමන්ගේ අය තමයි වෙදින් අනුමෝදන් වෙන්නේ. ඒක තමන්ගේ අය කරන්න ඕන දෙයක්, ඒ අය කරපුවාවයි. ඔබේ ප්‍රාර්ථනාව යහපත් මොකද හැම දෙනා වෙනුවෙන් දායකත්වයේ දරුවා අයගේ පවුලේ නමින් පරලෝසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන් අවශ්‍ය නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුඛින් අතමුදවාගෙන මතු භවයක සදාම් අවබෝධ කරන දුකින් අත මිදෙත්වා. කරුණේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පිටසත් ඉක්මන් භවයක කියන්න එපා. මම මේ ජීවිතේ එහා පැත්තට බලාපොරොත්තු වෙලා නැහැ. යහාත්ම වශයෙන්ම මම මේ කියන ධර්මයේ තුලින් මට ජීවත් වී අවසන් වේට පෙර සියල්ලෙන් අතීතෙන් මිදෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම බය එහෙම නැහැ. ඒ නිසා ඔබත් එහෙම කරගන්න. සමාජයේ කිව්වේ නැති වුණාට අපිට මේ ඍජුව කතා කරන අය වශයෙන් මේක වෙන්න පුළුවන් දෙයක් නම් ඒ පිළිබඳ අවබෝධය අපිට තිබෙනවා. ඔබගේ පැතුම් සාර්ථකයි. ඒ නිසා ඔබ පැතූ පරිදි ගුණානුස්මරණ පුණ්‍ය කර්මයේ ධර්මදේශනාවක් වශයෙන් කිරීම තුළින් එතුමන්ට පුණ්‍යානුමෝදනාවක් වේවා. පරලොස්සපත් ඥාතීන් පින් කැමති නම් අනුමෝදන් කරගනිත්වා. අනිකුත් හැම දෙනා සුඛී සුවපත් වෙත්වා. අනුග්‍රහක බවතුන් සහ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් යහාත්ම වශයෙන්ම මේ කාරණ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මේ කියන්නා වූ දුකින් මිදී ලබන්න පුළුවන් සැනසීම හිමි කරගන්නට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දෙනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං